තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ අවස්ථාවේ අප සියලු දෙනා මෙහි රැස් වී සිටින්නේ බැලවානගල ධර්ම සාකච්ඡා මාලාව පවත්වන අවස්ථාවටයි. ඒ සඳහා වැඩමවා වදාළ නම කියන්න අවසරයි ගුරුදෙනියේ ධම්මකෝවිද තෙරුවන් වහන්සේ පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී අප පිළිගන්නවා. ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා මේ අවස්ථාවේදී ගරු ස්වාමීන් වහන්සේට ආරාධනා කළ සිටිනවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස නන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරිඋදපනං කීතං ධාන සාසනං වාසනාවන්ත ශ්‍රද්ධා ගුණබර පින්තුනි මේ පින්තුල්ලා මේ අද මේ හැන්දෑවත් එක්ක පරිසරය බොහොම නිවෙන තැනසෙන ශාන්ත බවට පත් වෙන මේ හැන්දෑ කාලේ මේ හැන්දෑ අඳුරත් එක්ක පොල්ගස් හොවිත භාවනා මධ්‍යස්ථානයේ මේ සිල් දෙනාම පැමිණියේ මහා වටිනා ධර්මාර්ථයක් මුදුන්පත් කර ගැනීමේ චේතනාවෙන් බලාපොරොත්තු ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලෝකවාසී සත්‍යයන් පිළිබඳව මහා කරුණාවෙන් යුතුව දේශනා කරන්නට යෙදුණු උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මතාවය ඒ ධර්මතාවය අවබෝධ කරගෙන උන්වහන්සේ වැඩ හිටපු 45 වර්ෂය කියන මේ කාලය තුල උන්වහන්සේ මුණ ගැසුණු ඒ කාලය තුල උන්වහන්සේ මේ දර්ශනය විමසමින් තමන් වහන්සේ වෙත පැමිණි නොයෙක් ආකාරයේ දිව්‍යයන් බ්‍රහ්මයන් මිනිස්යන් මහා පඬිවරු වශයෙන් ප්‍රසිද්ධ බ්‍රාහ්මණවරු උන්වහන්සේ මේ ලෝකයට අලුත්ම දර්ශනයක් අලුත්ම ධර්මයක් අවබෝධ කරගෙන සත්‍යයේ සංසාර දුක නැති කරන සංසාර දුක නිවන සංසාර පැවැත්මෙන් ඊතර කරන මහා වටිනා ධර්මයක් අවබෝධ කරගෙන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා එදා දඹදිව සුද්ධෝදන මහා රාජා රජතුමාගේ නැත්නම් ඒ රජුරුවන්ගේ පුත්‍රයා හැටියට මෙලොව උත්පත්ති ලැබුණු ඒ සිද්ධාර්ථයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා පස්සේ සිද්ධාර්ථ තාපසයන් වහන්සේ සිද්ධාර්ථ තාපසයන් වහන්සේ තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ මේ ධර්මතාවය උන්වහන්සේ දැක්කේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ ලෝකය උන්වහන්සේට පෙනුනේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වීමත් සමගම ඒ ධර්මය අවබෝධ වෙනකොටම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එතෙන් ඉඳන් උන්වහන්සේ ලෝකේ
දැනගත්තේ දිව්‍යයන් අතර, බ්‍රහ්මයන් අතර, මනුෂ්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ නම. ආශ්චර්යවත් මිනිසෙක් හැටියට තමයි උන්වහන්සේ ලෝකයා දැන හඳුනාගත්තේ. ආශ්චර්යවත් මිනිසෙක්. මිනිසෙකුට නැත්නම් මේ ලෝකයේ මනුෂ්‍යත්ව ඉක්මවා ගිය දෙවියන්ට පවා බ්‍රහ්මයන්ට පවා අවබෝධ කරගන්නට බැරි, අවබෝධ නොවන, විෂය නොවන ධර්මතාවයක් උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ ධර්මතාවය උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන තුරු එතෙක් දෙවියන්, බ්‍රහ්මයන්, මිනිස්යන් ආත්මයි කියලා හිතාගෙන හිටු මේ සංසාරේ නැත්නම් සංසාර පැවැත්ම ආත්මයි කියලා හිතාගෙන හිටපු මේ නාම රූප දෙක මේ මම කියන මේ වස්තුව මම කියලා කියන්නේ ශරීරයක් සහ ඒ ශරීරය ඇසුරු කරගත්ත සිතක් සහිත දෙයක්. ඒ දේ තමයි මේ මම කියන අදහසින් අපි හැමදෙනාම අල්ලගෙන මේ දවසක් පාසා ක්ෂණයක් පාසා අවුරුද්දක් පාසා ජීවත් වෙලා මේ මම කියන කෙනා එතනින් එහාට පවත් ගන්න බැරුව මේ මරණය කියන තැනටපත් වෙලා මේ ජීවිතය අතහරිනවා. එතනින් එහා මොකද වෙන්නේ කියන කාරණේ අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් අපි අහලා තියෙනවා අපාය යනවා, අකුසල් කරපු අය අපාය යනවා. ලෝකේ අත්දැකීම් දැනගත්තා. මිනිස්සු තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා අත්දැකීමෙන්ම මේ ජීවිතයෙන් පස්සේ තවත් ජීවිතයක් ලැබෙනවා. මේ ජීවිතයෙන් පස්සේ මේ ජීවිතේ කෙලවර වෙන්නේ නැහැ අපි කාගේ. මෙතනින් පස්සේ තවත් ජීවිතයක් ලබනවා කියන එක අත්දැකීම් ලැබුවා. ඇතැම් විට මරණයටපත් වුණ ඥාති අම්මා තාත්තා නොඑක් ආත්මවල උත්පත්තිය ලැබලා නොඑක් ලොකු කුඩා ආත්ම භාව ලබාගෙන තීන ප්‍රණීත උසස් පහත් නොඑක් ආකාරයේ ජීවිත ලබාගෙන තමන් මේ ජීවිතවලටපත් වෙලා ඉන්න බව ජීවත් වෙලා ඉන්න ඥාතීන්ට අඟවනවා. එහෙම තැන් අදත් හමු වෙනවා. ඒ නිසා මේ ඥානවන්ත අය දැක්කා සත්‍යයකට මිනිස්සුෙකුට මේ මෙලොව පමණක් නෙමෙයි පරලෝකුත් තියෙනවා. මෙලොව ගැන හිතලා බෑ පරලෝක ගැන හිතන්නත් ඕන කියලා අත්දැකීමෙන් තේරුම් ගත්තා. ඒ වගේම ඥානවන්ත අය තේරුම් ගත්තා පින්නතුනි මෙලව ජීවිතේ කොයි ආකාරයෙන්ද ගත කරන්නේ ඒ අනුව තමයි පරලෝක ජීවිතය ලැබෙන්නේ. අපි ඊයේ දවස් ගත කළ ආකාරයටයි අද දවස් සකස් වෙන්නේ. අපි ඊයේ දවස් අර්ථවත්ව ජීවත් වුණා නම්, ගත කළා නම්, සතුටින් ජීවත් වුණා නම් ඊයේ දවසේ ඒ සතුට අදටත් ගලාගෙන යනවා. හෙටටත් ගලාගෙන යනවා. අනිද්දාටත් ගලාගෙන යනවා. අපේ ජීවිතයේ දුක, කඳුල, එපා වීම, ශෝකය, වැළපීම, මානසික ආතතිය මේවත් එක්ක දවස ඊයේ ගෙවුවා අදත් ඒ දේම තමයි වෙන්නේ. උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේ අවබෝධ කරගත්ත මේ හේතුඵල ඊයේ යම් කෙනෙක් සතුටින් හිටියානම් ඒ ඊයේ සතුටු සිතින් වාසය කිරීම නිසා තමයි අද දවසක් සතුටින් ඉන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊයේ සතුටින් හිටියේ නැත්නම් අද සතුටක් ලැබෙන්නේ නැහැ. මේ හේතුඵල කියන එක අපි තේරුම් ගන්න ඕනේ. පටිච්ච සමුප්පාදය කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා සර්වඥන් වහන්සේ මෙන්න මේ ආකාරයට පින්නතුනි ලෝකය අවබෝධ කරගෙන සැනසෙල්ල හොයාගෙන යන ලෝකයාට සැනසෙල්ල ලබන මාර්ගය දේශනා කරන්න තිබුණා. අවුරුදු 45ක් තිස්සේ උන්වහන්සේ ලෝකය අවබෝධ කරගත්තා. ඒ දේශනා කරන අතරේ තමයි උන්වහන්සේට එදිනදා ජීවිතයේදී මුණ ගැහුණු සාමාන්‍ය පුද්ගලයන් මේ දිවිවරු මේ ප්‍රශ්න උන්වහන්සේගෙන් අහුව දැනගන්න ලෝකයේ පිළිබඳව, නාම රූප පිළිබඳව, පරලෝක පිළිබඳව තව නොඑක ආකාරයේ ලියා ගන්න බැරිව, විසඳ ගන්න බැරිව ලෝකයා මුලා වෙලා, ලෝකයා අවුල් වෙලා, ඒකද මේකද කියලා තෝරා ගන්න බැරුව ලෝකයා පැටලිලා හිටපු ප්‍රශ්න උන්වහන්සේ සියල්ලම විසඳලා අවබෝධ කරවලා
සත්‍ය යථාර්ථයේ පෙන්වා දුන්නා. ඒ අතරේ උන්වහන්සේ එක් එක් පුද්ගලයාට දේශනා කරපු කෙටි දේශනා එකතුවක් තමයි අපට සංග්‍රහ වෙලා තියෙන ධම්මපදේ කියන්නේ. ධම්මපදේ කියලා කියන්නේ අපේ බෞද්ධ පින්තුල්ලාගේ හස්තසාර ග්‍රන්ථයක්. අබෞද්ධයන්ට තියෙනවා Tamanට පූජනීය වන්දනීය යම්කිසි ග්‍රන්ථයක් තියෙනවා. බයිබලේ, කුරානේ, ඒ දර්ශනවල ඒ දර්ශනය පවත්වාගෙන එන ලියවිලි. වගන්ති ඒ ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරපු දේශනා ඒ වගේ ඇතුළත් වෙලා අඩංගු වෙලා තියෙනවා. සර්වඥයන් වහන්සේ දේශනා කරපු ධර්මය, ඒ ධර්මතාවය එකට කැටි කරලා එකතු කරලා එකට මිශ්‍ර කරලා පෙරලාගත්ත සාරයක්, ධර්මයේ සාරයක් තමයි ධම්මපදයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිතුලා අද බලාපොරොත්තු වෙන්නේ ධර්මාභිලාෂයෙන් කටයුතු කරන ඉතාමතුන් පැවිදි ජීවිතයක් ගත කරන හදවත මේධාවී ඒ මෙහෙණින් වහන්සේගේ ආරාධනාවකට අනුව මඟ පෙන්වීමකට අනුව මේ ධම්මපදයේ කියන මේ වටිනා ග්‍රන්ථයෙන් අපේ පින්වත් කල්යාණ මිත්‍ර විජිත මහත්මයයි වසන්ත කුමාරසිරි මහත්මයයි මේ වෛද්‍යවරු දෙපළ මේ ආරම්භ කරලා තියෙන බැලවානගල ධර්ම සාකච්ඡා වැඩසටහන. ඉතින් ඒ බැලවානගල ධර්ම සාකච්ඡා ඒ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඉන්න ඒ ශ්‍රාවක පින්නතුන්ලා වෙනුවෙන් අපට ආරාධනාවක් ලැබුණා. මේ බැලවානගල ධර්ම සාකච්ඡා වැඩසටහන් මාලාවට මේ ධම්මපදය ගාථා කීපයක් තෝරගෙන කුංචි සාකච්ඡාවක්, අදහස් දැක්වීමක්, ධර්මකාරණයක් මතු කර ගැනීමක් වශයෙන් කුංචි විවරණයක් කරගෙන ඒක මේ ශ්‍රාවක පින්නතුන්ලාගේ ධර්මාවබෝධයේ පිණිස, ධර්මඥානයේ පිණිස, ධර්මයේ දැනීම පිණිස උපකාර වෙන ආකාරයට සකස් කරන්නට කියලා ඒ කටයුතු කරගෙන යන්නට කියලා අපි පින්වත් මහත්මයාට ඉතින් ආරාධනා කරලා තියෙනවා. ඒ නිසා තමයි මතක් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ආරාධනා කළා අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොළොන්නරු කුයිට භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය අපේ මීතලාවේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් නමස්කාර අරගෙන ලොකු ස්වාමීන් වහන්සේට මතක් කරලා ඉහිපත් කරලා ඉතින් අපව මේ කටයුත්ත සම්බන්ධ කරගෙන දැන් ඒ ධර්ම සාකච්ඡා මාලාවේ මේ ආරම්භක වැඩසටහන තමයි අද මේ ආකාරයෙන් අපි මේ කීප දෙනෙක් එකතුවක් සනිටුහං කරගන්න. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම සාකච්ඡාව මේ පින්නතුල්ලාට වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගන්න ලැබිච්ච උතුම් අවස්ථාවක්. බොහෝ දිනෙක මේ බැලවාගල ධර්ම සාකච්ඡා මණ්ඩපයට එකතු වෙලා තම තමන්ගේ මේ ධර්මඥානය, භවනා ඥානය දිනු කරගන්නට කටයුතු කරන ආකාරය අපට දැනගන්නට පුළුවන්කම ලැබුණා. මේක හරි සතුට කාරණයක්. ඉතින් ඒ නිසා අපි මේ මොහොතේ ආරම්භ කරනවා මේ ධම්මපදය යටතේ අපේ දහම් දැනීම සඳහා, ධර්මාභෝධය සඳහා මේ ධර්මය කොහොමද අපි එදිනදා ජීවිතයට සම්බන්ධ කරගෙන, එදිනදා ජීවිතයට ගලපාගෙන, එදිනදා ජීවිතේ අපි මුහුණ දෙන අත්දැකීම් දහම් ඇසකින් බලලා ඒවා ධර්මයට නගලා අපේ ප්‍රඥාවේ වැඩිම පිණිස, ප්‍රඥාවේ විපුලභාවයේ පිණිස, මේ ලෝකයේ හැමුවේ නොසැලී හිඳීම පිණිස අපට උපකාර වෙයි. මෙන්න මේ ධර්ම සාකච්ඡාව කියන ඒ අදහසින් තමයි, බොහොම කාරුණික හැඟීමෙන් තමයි අපි අද මේ ආකාරයේ මේ ධම් වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සම්මා සම්බුද්ධ ශාසනයේ බොහෝ කරුණු, ශාසනයට සම්බන්ධ බොහෝ කරුණු මේ සාකච්ඡාව තුළින් සාකච්ඡා කරන්න අනාවරණය කරගන්න. පින්නතුනේ මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන සත්පුරුෂ උත්තමයෝ තමයි මහා බෝධිසත්වයන් කියලා. මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන මහා සත්පුරුෂ උත්තමයෝ තමයි කවුද?
බෝසතාණන් වහන්සේලා කියලා කියන්නේ. තමන් වහන්සේගේ හදවතේ තමන්ගේ හදවතේ වටිනා කරුණා මෛත්‍රී ප්‍රඥා ආදී ගුණ දියුණු කරගෙන මහා ගුණ සම්පත්තියකට පත්වන මනුෂ්‍ය රත්නයක් තමයි මහා බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ. මහා බෝසතාණන් වහන්සේ කියන්නේ කාටද පින්නතුනි? තමන්ගේ හදවතේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තමන්ගේ හදවතේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණ දියුණු කරගත්ත පරිපූර්ණ කරගත්ත කලාතුරකින් ලෝකයට පහළ වෙන මිනිස්සෙක් තමයි කවුද? මහා බෝසතාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. මොනවද ගුණ? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තාව කියන්නේ මෛත්‍රී සහගත බව. මොකද්ද මෛත්‍රී සහගත බව කියන්නේ? අපි කියනවනේ මිතුරුකම කියලානේ. මිතුරු බව. මෛත්‍රිය. තමන් ගාව ඉන්න අනිත් කෙනා තමන්ගෙන් පරිබාහිර කෙනා නේ. ඒ කෙනා තමන්ගේ අනිත් කෙනා කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන් නේ. සිරු සත්වෝම වෙන්න පුළුවන්. තමන්ගෙන් පරිබාහිර අය නේ. අන්න තමන්ගෙන් අනිත් අය පිළිබඳව තමන්ගේ හදවතේ ඇතිවෙන පරාර්ථකාමී චේතනාව තමයි මෛත්‍රී කියලා කියන්නේ. මම කියන කාරණා හොඳට පැහැදිලි කරගන්න ඕන, මුලින් ඉඳන් තීරුම් ගන්නට ඕන, පැහැදිලි කරගන්න අමාරු දෙයක්, අපහසු දෙයක් කියනවා නම් වහා ඉවලෙම විමසන්නට ඕන. මෛත්‍රිය කියන්නේ මොකද්ද? තමන් කියන්නේ කවුද? මමනේ. මම මේ හැම කෙනාම මම කියලා හිතන් ඉන්නවා තමන් ගැන. මේ ලෝකේ තමන් තරම් තමන්ට ප්‍රිය කෙනෙක් නෑනේ නේ. ඉන්නවද? තමන් තරම් තමන්ට ප්‍රිය කෙනෙක් ඉන්නවද තව? නෑ. තමන් තමයි තමන්ට ප්‍රිය. තමන්ට තමන් ප්‍රිය කරන තරමට තමන් ප්‍රිය කරනවා ලෝකෙට. තමන්ට තමන් ප්‍රිය කරන තරමට තමන් ලෝකයට ලෝකයාට ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරන්නේ ඇයි ලෝකයාට? ලෝකයාට ප්‍රිය කරන්නේ ඇයි? තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ට තමන් ප්‍රිය කරන හින්දා. වෙන හේතුවක් නිසා නෙවෙයි. තමන්ට තමන් ප්‍රිය හින්දා තමන්ගේ සතුට සඳහා, තමන්ගේ සැපය සඳහානේ. ඒ නිසා එහෙම වුණාම ඒ තැනත්තා හැම වෙලේම අර තමන්ගාව ඉන්න කෙනා තමන්ගේ සතුට සඳහා යොදා ගන්නවා. සතුට සඳහා යොදා ගන්නවා. ඇයි එහෙම යොදාගන්නේ? අන්න අර මම කියන හැඟීමත් එක්ක ඇති වෙන ආත්මාර්ථකාමී බව නිසා. ආත්ම සංඥාව කියන්නේ ඒකට. ආත්මාර්ථකාමී බව. මම කියන්නේ මේ කවුරු ගැනද? මේ මම කියලා හිතන් ඉන්න මේ චිත්තය පිළිබඳව. මේ මම කියන මේ චිත්තය පිළිබඳව. එතකොට හැම වෙලේම මොකක්ද ඇති වෙන්නේ අපිට? ආත්මාර්ථකාමී බව. අන්න යම් කිසි කෙනෙක් ආත්මාර්ථකාමී බවෙන් තොරව තමන් යමකින් ආත්මාර්ථකාමීව තමන් මොනතරම් සතුටක් ආස්වාදයක් යම් දෙයකින් ලබනවද ඒ දේ තමන් එක්ක ඉන්න අනිත් කෙනත් ලබනවට අකමැති නොවීම තමයි මෛත්‍රී කියලා කියන්නේ. තමන්ට තමන් ප්‍රිය කරන තරමට මම කිව්වා ඒ තැනත්තා ලෝකයට ප්‍රිය කරනවානේ. ලෝකයට ප්‍රිය කරන තරමට ඒ තැනත්තා ආත්මාර්ථකාමී වෙනවා. ආත්මාර්ථකාමී වෙන තැන තරමට ඒ තැනත්තා තමන්ගේ සැපේ සතුට ලබාගත් එක ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. අන්න ඒකට කියන්නේ ආත්මාර්ථකාමී ඇඟින් පරපීඩනේ අනිත් ඇයට පීඩා කිරීමේ චේතනාව ඇති වෙනවා. මේ හිතක ඇති වෙන ඇලීමේ ගැටීමේ හැටි එහෙම තමයි. අනිත් කෙනා පීඩණයට පත් කරලා තමයි සතුට ආස්වාදයේ කියන එක ලබන්නේ. ඒක මේ හිතක ඇති වෙන ධර්මතාව. අන්න ඒ පීඩාව තමන් ඒ තැනත්තාට යමක් පීඩාවක් නම් ඒක තමන්ටත් පීඩාවක් නෙනේ. යමක්ද මට පීඩාව ඒකම තමයි අනිත් කෙනාටත් පීඩාව වෙන්නේ. ආන්න ඒක දැනගෙන තමන් සැපයට කැමති පීඩාවට අකමැති කියන බව දැනගෙන අනිත් තමන් එක්ක ඉන්න කෙනා කෙරෙහි තමන් වාගේම හිතලා කටයුතු කිරීම තමයි මෛත්‍රී කියන්නේ. අන්න මෛත්‍රී කිසි ආකාරයකින් තමන් එක්ක ඉන්න අනිත් කෙනා අනර්ථයට ස්වල්ප තරමින්වත් ගෙන යන
තල්ලු කරන අදහසක් නෑ එතන මෛත්‍රී. නිසා මෛත්‍රී කියන්නේ ගැඹුරු දෙයක්. හිතක ඇති වෙන ගැඹුරු භාවයක් ඒක. ගැඹුරු හැඟීමක් ඒක මෛත්‍රී කියන්නේ. මෛත්‍රී හිතක ඇති වෙන ධර්මතාවයක්, චෛතසිකයක්. ධර්මතාවයක්. මෛත්‍රී ඇති වුනහම සිත සෞම්‍ය කරනවා. මෛත්‍රිය කියන ධර්මතාවයේ හිතේ ඇති වුනහම සිත සෞම්‍ය කරනවා. හිත සෞම්‍ය වීම මොකටද බර? ආස්වාදයට බරයි. වැඩිපුර බර ආස්වාදයට. යන්න මෛත්‍රිය රාගයේ පැත්තට හැරෙනවා. හරි ළඟයි රාගයට මෛත්‍රිය. රාගය කියන්නේ මොකද්ද? ඇලීම. සතුටු වීම. හිත සතුටු වෙනවා. හිත සතුටු වීම රාගය. අපේ හිත හැම වෙලෙම සතුටු වෙනවා. කවුද සතුටු වෙන්නේ? හිත නෙමෙයි සතුටු වෙන්නේ. එහෙනම් හිත සතුටු වෙන්නේ නැහැ. හිත කියන්නේ මොකද්ද? විඥානය. සතුටු වෙන්නේ කවුද? විඥානය සතුටු වෙන්නේ නැහැ. විඥානය සතුටු වෙන්න බෑ. එහෙනම් කවුද සතුටු වෙන්නේ? හිතත් එක්ක ඇති වෙනවා තවත් ධර්මතාවයක්. ඒකට කියනවා වේදනාව කියලා. චෛතසිකයක් වේදනාව. වේදනාව තමයි නිදින්නේ. වේදනාව තමයි ආස්වාදේ කරන්නේ. හිතට ආස්වාදේ කරන්න බෑ. හිතෙන් වෙන්නේ අරමුණ දැනගන්නවා විතරයි. හැබැයි හිතෙන් අරමුණ දැනගත්තේ නැත්නම් වේදනාවට ආස්වාදේ කරන්න බෑ. නිසා ප්‍රධාන මොකක්ද? ප්‍රධාන මොකක්ද? හිත. එහෙමනම් උන්වහන්සේගේ මේ දේශනා තුළත් මේ ධම්මපද ගාථාවේ පළවෙනි ගාථාව මොකද්ද? මෙන්න මේ කියන කාරණේ පැහැදිලි කරන ගාථාවක්. ඒ නිසා අපි මෙතන ඉඳලා මේ ගාථාව අපි තේරුම් කරගෙන ශ්‍රවණය කරලා අපි ඒ විදිහට මේ ගැඹුරු ධර්ම කාරණා මේ ආත්ම දෘෂ්ටියත් එක්ක ඇති වෙන ගැඹුරු ධර්ම කාරණා මෙන්න මේ තුලින් මතු කරගෙන අපේ නිවන් මාර්ගය මොකක්ද කියලා පාදා ගන්න, තෝරා ගන්න තමයි අපි මේ වැඩසටහන සංවිධානය කරගෙන යන මේ බැලවානක ධර්ම සාකච්ඡා මණ්ඩපයෙන් පින්න තුලත් වටිනා ධර්ම දානමය පින්කමක් තමයි මේ අද මේ ආකාරයෙන් අපි මේ ආරම්භ කරලා පටන් ගන්න මේ සිදු කරන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා අවස්ථාවකදී මෙන්න මෙහෙම. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝමයා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං චක්කං වහතු පදං මෙන්න මේකෙන් කියවෙන්නේ අපි දැන් සිහිපත් කරපු කාරණා. මොකක්ද? අරූපී ධර්මයෝ මේ සිත මුල් කරගෙන තමයි පවතින්නේ. අරූපී ධර්මයෝ පවතින්නේ මොකක් මුල් කරගෙනද? සිත මුල් කරගෙන. සිත අධිපති කරගෙන. හිත අධිපති කරගෙන. ඒතර අරූපී ධර්මයන්ට අධිපති කවුද? සිත. අරූපී ධර්මය කියන්නේ මොනවටද? සිතත් එක්ක එකට උපදින චෛතසිකවලට. සිතත් එක්ක එකට උපදින චෛතසිකවලටයි කියන්නේ මොනවද? අරූපී ධර්මයෝ කියලා කියනවා. මම කියන කාරණාව පැහැදිලි වෙනව නේද? අරූපී ධර්මයෝ කියලා කියනවා. මේ අරූපී ධර්මයේ උපදින්නේ සිතින්මයි. අරූපී ධර්මයේ උපදින්නේ සිතින්මයි. අරූපී ධර්ම උපදින්නේ සිතින්මයි. එතකොට සිතෙන්ම උපදින අරූපී ධර්මයෝ මොකද කරන්නේ? ඒ සිත කීටි කරනවා. ඇතැම් විට ඒ සිත කීටි කරනවා, ඇතැම් විට ඒ සිත තව ධර්මතා සිත පිරිසුදු කරනවා. එතකොට සිතේ උපදින ධර්මතා අතර තියෙනවා සිත කීටි කරන ධර්මතාවක් තියෙනවා, සිත පිරිසුදු කරන ධර්මතාවක් තියෙනවා. මොනවද ඒවට කියන්නේ? චෛතසික. එනවානේ මොනවද? චෛතසික. ඒවා සිතත් එක්කමයි උපදින්නේ එකට. සිත ඉපදිලා චෛතසික ඉපදිනවා නෙවෙයි.
චෛතසික ඉපදිලා හිත උපදිනවා නෙවෙයි. හිතත් එක්ක එකටමයි උපදින්නේ. එමනම් මෙතන ප්‍රධාන මොකක්ද? හිත. ඒක අපිට බණ පොතේ කියා දෙනවා මේ සිතයි චෛතසිකයි විස්තර කරන්න මෙහෙමයි. කසායක් වාගේ. දැන් කසාය දන්නවනේ නේ? පත්පාඩගම්, මුද්‍රක් පලං, වියලිංගුරු, පොත්තමල්ලි, වැල්මි ඒ වගේ ඖෂධ යොදලා කසායක් කරන්නේ තම්බ ගන්නවා වතුරේනේ. වතුරේ තම්බ ගන්නවා. තම්බල මොකද කරන්නේ? පෙරා ගන්නවා. ඒ කියන්නේ පතාට හිඳලා ගන්න කියලානේ. පෙරා ගන්නවා. පෙරාගත්ත මේ වතුරේ මොනවද තියෙන්නේ? සාරය, බෙහෙත් රසයනේ. පොත්තමල්ලි රසය තියෙනවා, වියලි මුද්‍රක් පලං රසය තියෙනවා, වැල්මි රසය තියෙනවා, අමුඉඟුරු රසය තියෙනවා, මේ ඉඟුරු රසය තියෙනවා, පොත්තමල්ලි රසය තියෙනවා. මොනවද මේ තියෙන්නේ? රසනේ. එතකොට මේ තියෙන පොත්තමල්ලි රස, මේ තියෙන්නේ වැල්මි රස කියලා කියන්න පුළුවන්ද? බෑ. ඔක්කොම එකට මිශ්‍ර වෙලා තියෙනවා. ඒ මිශ්‍ර වීමෙන් තමයි කසාය කියන දේ හැදුනේ නේ. අන්න ඒ වාගේ සිත කියන්නේ සිතෙන් වෙන් කරන්න බැරි එකටම උපදින ධර්මතා ටිකක්. හැබැයි අර කසාය වතුරේ නැතුව කසායක් තම්බ ගන්න බෑනේ. ඒ නිසා වතුර ප්‍රධානයි. අන්න ඒ වගේ සිත වතුර වාගේ අර බෙහෙත් රස චෛතසික වාගේ කියලා අපිට ඊගෙන සංඥාවක් ඇති කරගන්න අපිට බණ පොතේ උගන්වනවා. අන්න ඒවනම් අපි දැනගන්න ඕනේ මේ සිත තනිව උපදින එකක් නෙමෙයි. හිත කියන්නේ තනිව උපදින්න පුළුවන් කමක් නෙමෙයි. ඇති දෙයක් නෙමෙයි. පුළුවන් දෙයක් නෙමෙයි. සිත උපදින්න චෛතසික ධර්මත් ඕනෑ කරනවා. ඒවා ඇතිවීම නිසා තමයි සිත උපදින්නේ. ඒවා ඇති නොවනම් සිතට උපදින්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධාන කාරණේකයි එමනම් සිත හැම වෙලෙම චෛතසිකයන්ට ප්‍රධානයි. එතකොට උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් හිත කිලිටි කරගෙන සිතෙනුත් කයනුත් වචනේනුත් කිලිටි ක්‍රියාවක් සිද්ධ කළා නම් ඒ කිලිටි ක්‍රියාවේ විපාකයේ තනත්තාට දුක පිණිස පවතී. සිත කිලිටි කරන්නේ මොනවද? චෛතසික. සිතේ උපදින චෛතසික. අබස්තර මිදම් වික්කවේ චිත්තං සිත පිරිසිදුයි. සිත කියන්නේ අරමුණ දැනගන්නවා කියන්නේ ඒකයි කීටි බවක් නෑනේ නේ. තියනවද? නෑ. අරමුණ විඳිනවා කියන්නේ කීටි බවක් තියනවද? නෑනේ. හැබැයි අරමුණ විඳීමත් එක්ක ඇති වෙනවා චේතනාව කියන එක. අරමුණ විඳීමත් එක්ක ඇති වෙනවා චේතනාව කියන එක. චේතනාව තමයි අන්න හිත කිලිටි කරන්නේ හෝ පිරිසිදු කරන්නේ. චේතනාහම් වික්කවේ කම්මං වදාම කියන්නේ ඒකයි. මොකද්ද චේතනාව? සිත හැම වෙලේම උපදින්නේ මොනවත් එක්කද කිව්වේ? චෛතසිකත් එක්ක. එහෙමනම් සිත උපදින්නකොට ඒ සිතට අදාළ චෛතසික ටිකකුත් උපදිනවා. දැන් වතුර ගත්තාම වතුරේ තියෙන දියාරු බව, සීතල බවනේ, ගලාගෙන යන බව වගෙන් කරන්න පුළුවන්ද? බෑනේ නේ. එකටම තියෙන්නේ නේ. වතුර කිව්වම ඉතින් අනිත් ඒවා වෙන් කරන්න බෑ. දියාරු බව වෙන් කරන්න බෑනේ වතුරේ නේ. අන්න ඒ වගේ තමයි මේ සිතත් කියන කාරණයක් පිටක් තේරුම් ගන්නට ඕන. එතකොට සිත කිලිටි කරගෙන යම් කිසි කෙනෙක් කිලිටි ක්‍රියාවක් කළා නම් ඒකේ විපාකය ඒ තනත්තාට දුක පිණිසමයි පවතින්නේ. ඒකේ කිසිම සැපයක් නැහැ. සිත හැම වෙලේම උපදින්නේ අරමුණක් අසුරු කරගෙන. සිතට උපදින්න තියෙන ඕන අරමුණක්. සිතට උපදින්න තියෙන ඕනේ අරමුණක්. මොකක්ද අරමුණ කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා දේවල් තමයි අරමුණ කියන්නේ. අපට සිත් ඇති වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් පහ. අපට සිත් ඇති වෙන්නේ කොහෙද? ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් හයි. හැබැයි මෙතන අපට වැරදීමක් වෙනවා හැම වෙලේම. මොකද්ද? ඇස කන නාසය දිව ශරීරයේ සිත් ඇති වෙනකොට හැම වෙලේම මම කියන වචනේ කියන දැන් අපි කියලා කියනවානේ නේ. අපිට හැම වෙලේම මේ ඇස කන නාසය දිව ශරීරයේ සිත් ඇති වෙනවා. ඇස කන නාසය දිව ශරීරයේ සිත් ඇති වෙනකොට මොකද වෙන්නේ? මේ සිත් තුළ එනවා මම කියන සංඥාව. හිතත් එක්ක එන චෛතසිකයක් තමයි සංඥාව කියලා කියන්නේ. හිතක් උපදින්න උපකාර වෙන අත්‍යවශ්‍ය චෛතසිකයක් තමයි මොකද්ද? සංඥාව. ඒක හරියට වතුරේ දියාරු බව වගේ. සංඥාව.
වතුරේ දියාරු බව වෙන් කරන්න බෑනේ නේ. වතුරයි දියාරු බව දෙකකුත් නෙවෙයිනේ නේ. එකයිනේ. ඒ වගේ සිතයි සංඥාව කියන දෙකකුත් නෙවෙයි. එකමයි. සිතමයි සංඥාව වෙන්නේ. සංඥාමයි සිත වෙන්නේ. අන්න සිතත් එක්ක වෙන සංඥාව කියලා එකක්. සිතේ ස්වභාවය තමයි ඇති වෙනකොටම මොකද වෙන්නේ? නැති වෙනවා, නිරුද්ධ වෙනවා සිත. අපේ සිත පවතින්නේ ඇති වෙනකොටම නිරුද්ධ වෙනවා. හැබැයි අර කිව්වනේ සිතේ ඇති වෙනවා කියලා චෛතසික චේතනා මොකද කරන්නේ? හැම වෙලෙම සිත් පහල කරනවා. හැම වෙලෙම සිත් පහල කරන චේතනාව. පෙර චේතනා තමයි මේ වස්තුපතු සිත් පහල කරන්නේ. පෙර චේතනා කර්ම විපාක විවේක. චේතනා පහල කරන සිත් වෙනවානේ. මේක හරි අතිශයින්ම ගැඹුරු කාරණයක්. එතකොට අරමුණක් කියන්නේ මොකක්ද? අරමුණක් කියන්නේ මොකක්ද? සිත ගන්න විශේෂ වෙන දේ. අරමුණු කීයක් තියෙනවද? 5යි. නේ? අරමුණු 5යි මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. පොට්ටබ්බ කියන්නේ නේ. ස්පර්ශ. මේවා අරමුණු කරගෙනයි හිතක් උපදින්නේ. කොහෙද උපදින්නේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරේ. ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරේ තමයි උපදින්නේ. මොනවද උපදින්නේ? සිත. සිත උපදින්නේ. සිත උපදින්නේ කොහොමද? ඇසේ උපදින්නේ. ඇසේ උපදිනවා සිත. කනේ උපදිනවා සිත. ඇති වෙනකොට නැති වෙලා යනවා. නැවත ඇති වෙනවා. ඇති වෙනකොට නැති වෙලා යනවා. ඒ වගේ වෙන් වූ චිත්ත පරම්පරාවක් ඇසේ උපදිනවා. වෙන් වූ චිත්ත පරම්පරාවක් කනේ උපදිනවා. ඇසෙන් කැඩලා එනවා කනට. අරමුණ එහෙම ගන්න. ඇසේ උපදිනවා චිත්ත පරම්පරාවක් ඊට පස්සේ ශබ්දේ ප්‍රකට වුණොත් කනට එනවා. ගන්ධය ප්‍රකට වුණොත් නාසයට එනවා. අන්න චිත්ත පරම්පරාවක් කැඩි මේ ඉන්ද්‍රියයන්ගෙන් පහළ වෙනවා. ඇයි ඒ පහළ වෙන්නේ? මොනවද? විඥාණයත් එක්ක ඇති වුණා මොනවද පෙර? වේදනා සංඥා සංකාර. ආන්න ඒ වේදනා සංඥා සංකාර මේවා තමයි සිත් පහළ කරන ශක්තියක් බවට පත්. වේදනා සංඥා සංකාර. වේදනාව කියන්නේ මොකද්ද? ස්පර්ශය නිසා ඇතිවෙන ධර්මතාවයක්. වේදනා පත්‍ය මොකද? සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා උන්වහන්සේ දේශනා. වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. මේ ස්පර්ශය කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ. මොකද ස්පර්ශය කියන්නේ? ගැටීම කියනවා නෙමෙයි, ගෑවීම කියනවා. නේ? ගෑවීම කියන්නේ මොකද්ද? ස්පර්ශය. මේ ගෑවුනහම මොකද වෙන්නේ? දැනෙනවනේ. තමන්ගේ අතට යමක් ගෑවුනොත් ඒ ගෑවුන දේ අතට දැනෙනවා. එමනම් දැනෙන්න නම් මොකද වෙන්නට ඕනේ? ස්පර්ශ වෙන්නට ඕනේ, ගෑවෙන්නට ඕනේ. එතකොට සිතක් උපදින්නේ හැම වෙලෙම අරමුණත් එක්ක ගෑවිලා වාගේ. අරමුණේ ගෑවිලා වාගේ සිතක් උපදින්නේ. ඒ ගෑවීම නිසා තමයි සිත උපදින්නේ. මම කියන කාරණේ පැහැදිලිවද? ගෑවෙනවා වාගේ දෙයක් ස්පර්ශය කියන්නේ. ස්පර්ශය කියන්නේ මොකද්ද? හිත අරමුණේ ගෑවෙනවා වාගේ දෙයක්. ඒක අර දේවල් ගෑවීමක් නෙමෙයි. සිත ගෑවෙනවා වාගේ. එතකොට සිතට අරමුණ ගන්න පුළුවන් වෙන්නේ. නේ? ඒ ගෑවීමත් එක්ක තව දෙයක් ඇතුළේ මොකද්ද? වේදනාව කියන්නේ. ගෑවෙනකොටම වේදනාවක් දැනෙන්නේ හිතට. මොකද්ද වේදනාව? එක්කෝ ඒ ගෑවුන දේ සැපයක් වශයෙන් දැනෙනවා. නැත්තම් දුකක් වශයෙන් දැනෙනවා. නැත්තම් මධ්‍යස්ථ වශයෙන් දැනෙනවා. හිත රූපේ ගෑවුනා නම් ඒක සැපයක් වශයෙන් හෝ දුකක් වශයෙන් හෝ මධ්‍යස්ථ වශයෙන් දැනෙනවා. ශබ්දේ ගෑවුනා නම් ඒ ශබ්දය සැපයක් වශයෙන් හෝ දුකක් වශයෙන් හෝ මධ්‍යස්ථ වශයෙන් දැනෙනවා. ගන්ධයකුත් එහෙමයි, රසයකුත් එහෙමයි, ස්පර්ශයත් එහෙමයි. මේ වේදනාව කියන්නේ සිතපත් වෙන එක ස්වභාවයක්. අරමුණ හිතේ ගෑවෙනකොට සිත උපදින්නේ අරමුණ විඳගෙන. අර ආකාර තුනෙන් එකක් වශයෙන් විඳගෙන.
එක්කෝ ප්‍රිය බව නැත්තම් අප්‍රිය බව නැත්තම් මධ්‍යස්ථ බව වේදනාව. ඒක වේදනාව කියන්නේ එකයි. නමුත් දැනෙන ආකාර තුනක් තියෙනවා. එක්කෝ ප්‍රිය වශයෙන් දැනෙනවා. නැත්තම් අප්‍රිය වශයෙන් දැනෙනවා. නැත්තම් මධ්‍යස්ථ වශයෙන් දැනෙනවා. ඒක වෙන්නේ මොකක් නිසාද? ඒක වෙන්නේ මොකක් නිසාද? අන්න අරමුණේ හිත ගෑවීම නිසා ස්පර්ශ වීම නිසා අන්න හොඳට මේ පැරණි කියන්නේ මුල් ධර්ම කාරණා මතක තිබ්බේ නැත්තම් මේක පැටලෙනවා. ඒ නිසා මේ ධර්මඥානය කියන පිළිවෙලට යන්න ඕන එකක් කිව්වේ ඒකයි නිසා උන්වහන්සේ. ඒකයි උන්වහන්සේ මේ මහා සාගරය වගේ මගේ ධර්මයේ පිළිවෙලින් ගැඹුරට යනවා කියලා. මුල් කොටස් අල්ල ගන්න බැරිනොත් ධර්මයේ එතන ඉඳලාම දිගටම වර්ධිනවා පැටලෙනවා එපා වෙනවා. අපබ්‍රංශයක් වෙනවා. එතකොට මේ ස්පර්ශයේ ඉන්නේ කොහමද? හිත අරමුණේ ගෑවීමත් එක්ක ස්පර්ශ වෙනවා. මේ වේදනාව වෙනවා. ඒ වේදනාවයි සිත කියන්නේ දෙකක් නෙවෙයි, ඒතර දෙකක්. වේදනාව කියන්නේ එකක්, සිත කියන්නේ තව එකක් නෙමෙයි. වේදනාව කියන්නේ සිතමයි. හැබැයි වේදනාවෙන් කරන්නේ වෙන දෙයක්. සිතෙන් කරන්නේ වෙන දෙයක්. සිත අරමුණ දැනගන්නවා, වේදනාවෙන් තමයි අරමුණ විඳින්නේ. දැන් පොද්දට ලුණු වලින් කරන්නේ වෙන දෙයක්, මිරිස් වලින් කරන්නේ තව දෙයක් නෙනේ. අන්න ඒ වගේ. මිරිස් වලින් කරන දේ නෙවෙයි ලුණු දැම්මම කරන්නේ නේ. ආන්නේ වගේ වේදනාවෙන් කරන්නේ මොකක්ද අරමුණ විඳිනවා. සිත කරන්නේ අරමුණ දැනගන්න. අරමුණ දැනගන්නවා. නමුත් අරමුණ දැනගත්තට අරමුණ විඳින්න බෑ සිතට. විඳින්නේ සිතත් එක්ක ඇති වෙන වේදනාව කියන චෛතසිකය. ඒක සිත උපදින්නේ වේදනාව ස්පර්ශයයි වේදනාවයි කියන චෛතසික උපදවගෙන. එකට මේව නැති වෙලා යනවා. නැවත ඒ ටික ඇති වෙනවා. නැවත ඒ ටික නැති වෙලා යනවා. ඒක සිත తీරෝ ඒ අදෝ කරනවා නමුත් අර ඊට පස්සේ අයින් වෙනවා කියන එක කියන්නේ නෑ. එහෙම නෙවෙයි. එහෙම අර්ථ ගන්න හොඳ නෑ. එහෙම ගත්තොත් ආත්ම දෘෂ්ටියට වැටෙනවා. එහෙම ගත්තොත් ආත්මයට වැටෙනවා. ආත්මයක් කියනවා එතනින් එළියට. සිත චෛතසිකත් එක්ක එකටම උපදිනවා. එකටම තමයි නැති වෙන්නේ. සිත චෛතසිකත් එක්ක එකටම ඉපදිලා එකටම නැති වෙලා යනවා. චිත්ත පරම්පරාවක් ඇති වෙන්නේ. ඒතකොට වේදනාව කියන චෛතසිකය චිත්තක්ෂණ කෝටි ප්‍රකෝටි ගාණක් ගියාමයි එක වේදනාවක් බවට පත් වෙන්නේ. එක්කෙනෙක්ගේ වේදනාවක් වෙන්නේ. ඒ ඉන්නේ ඇයි? අර පෙරගත්ත සංඥාත් එක්ක සංඥාවකුත් ඇතිවෙනවා වේදනාවත් එක්ක සංඥාවක් ඇති වෙනවා. සිතත් එක්ක එකට උපදින චෛතසික 52ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අහලා තියෙනවනේ චෛතසික කීයද? 52යි. මේ චෛතසික 52 අතරින් ප්‍රධාන චෛතසික තුනක් ගත්තා එළියට. මොනවද? වේදනා, සංඥා, චේතනා. සංකාර කියන්නේ චේතනා. වේදනා, සංඥා, චේතනා. සිතක් උපදින්න අත්‍යවශ්‍යම චෛතසික 7ක් උන්වහන්සේ තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා. මොනවද ඒවට කියන්නේ? සබ්බ චිත්ත සාධාරණ චෛතසික. අහලා තියෙනවනේ නම සබ්බ චිත්ත සාධාරණ චෛතසික. හැම සිතකම ඇති වෙනවා. කුසල අකුසල් භේදයක් නැතුව සිතක් උපදින්න මේ චෛතසික 7 ඕනෑමයි. ඒ 7න් එකක් හරි අඩුනොත් සිතකට උපදින්න බෑ. 7ක් තියෙනවා. ඒ 7 මොනවද? ඒ 7 මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාය. ඔන්න ඔය චෛතසික 7 සිතත් එක්ක එකටම උපදිනවා. සිතක් උපදින්නේ අරමුණ ස්පර්ශ කරගෙන. අරමුණ ගෑවෙනවා වගේ. මේ පස්ස කිව්වේ ඒකයි. ගෑවෙනකොට මේක විඳ ගන්නවා සිත. පස්ස වේදනාව කිව්වේ ඒකයි. ඒ ගෑවෙන්නේ හඳුනගෙනමයි. සංඥාව කිව්වේ ඒකයි. පෙර සංඥාවත් පෙර වේදනාවත් එක්ක ඒ චිත්ත පරම්පරාව සංඥාව එකක් වෙනවා. චිත්ත පරම්පරාවක සංඥාව ක්ෂණයක් පාසා චිත්තයත් එක්ක සංඥාව ඇති වී නැති වී යනකොට ඒ සංඥාව මොකක්ද වෙන්නේ? එකම සංඥාවක් වෙනවා. පැහැදිලිනේ? එකම සංඥාවක් වෙනවා. වේදනාවක් වශයෙන් සංඥා කර ගන්නවා. අන්න මම කියන සංඥාව වෙනවා. වේදනාවත් එක්ක මම කියන සංඥාව වෙනවා. ඇයි හිත හැම වෙලෙම වේදනාවත් එක්ක
වෙනස් වෙනවා. හැම වෙලෙම සිත ප්‍රිය වේදනාවේ මොකද වෙන්නේ? ඇලෙනවා. අප්‍රිය වේදනාවේ ගැටෙනවා. මධ්‍යස්ථ වේදනාවේ මොකද වෙන්නේ? මුලා වෙනවා. මධ්‍යස්ථ වේදනාවේ මුලා වෙනවනේ සිත. මොකද්ද? සිතත් එක්ක උපදින කොන චේතනාව. ඒකවල සිත හැම වෙලෙම ප්‍රිය අරමුණේ සතුට වෙනවා. ප්‍රිය අරමුණේ සතුට වෙනවා. අප්‍රිය අරමුණේ ගැටෙනවා. මධ්‍යස්ථ අරමුණේ මුලා වෙනවා. එතකොට සිත හැම වෙලෙම ප්‍රිය අරමුණේ සතුට වෙනවනේ නේ. ප්‍රිය අරමුණේ සතුට වෙනකොට චේතනාව ඇති වෙනවා. ඒ සතුට පවත්වා ගන්නා චේතනාව වෙන්නේ. ඊළඟට අන්න ඒ චේතනාවත් එක්ක ඊළඟ සිටේ සතුට ඇති වෙන්නේ. තේනවනේ? ඒ චේතනාවත් එක්ක ඇතිවෙන මානසිකාර කියලා එකක්. මානසිකාරයෙන් අර චේතනාව පැත්තට හිත ගෙනියනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා දෙනවා චෛතසිකයක්. මානසිකාර චෛතසිකෙන් කරන්නේ මොකද්ද? සිත හැම වෙලෙම අර ඒ සතුට ප්‍රිය චේතනාව පැත්තට ගෙනියනවා. අප්‍රිය චේතනාව දුත් ඒ පැත්තට ගෙනියනවා. ඔය වාගේ අනන්ත ප්‍රමාණ කෝටි ප්‍රකෝටි චිත්ත පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනකොට අර චේතනාවට අනුව මේ අතපය ඇහැ කන නාසය දිව ශරීරය කියන මේවා නොඑක් චේතනා අනුව නොඑක් හැඩ ගන්නවා. හැඩයන් ආරෝපණය වෙනවා. සිතින් කයින් වචනෙන් අකුසල් කරනවා කුසල් කරනවා කියන අන්න හැඩයන් ආරෝපණය වෙනවා. මේ ආරෝපණය කරන්නේ චේතනාව. හරියට විදුලිය රෝබෝ එකට විදුලිය ගවුවාම ඒ රෝබෝ එකේ ක්‍රියා කරනවානේ. ඒ වගේ චේතනාවේ බලයෙන් තමයි මේ ශරීරය මේ ක්‍රියාවන් වලට යොමු වෙන්නේ. හොඳ චේතනාවෙන් ඒ ආකාරයෙන් යොමු වෙන ක්‍රියා අනාගතයේදී තව හොඳ චේතනා පහළ කරන සැප පිණිස හේතු වෙනවා. නරක චේතනාවෙන් කරන ක්‍රියා දුක පිණිස හේතු වෙනවා. අපි මේ සීපත් කරපු මුල්ම ධම්මපද ගාථාවෙන් උන්වහන්සේ දේශනා කරන මේ කාරණා. මනෝ උබ්බංගමා ධම්මා. මේ මනස හැම වෙලෙම චෛතසික වලට මූලික වෙලා ඒ චෛතසික අනුව මනස මේ ආකාරයේ ඒ මනසේ ස්වභාවයට අනුව සිත ගන්න අරමුණට ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ මුලාවෙන් හෝ නොඇලීමෙන් හෝ නොගැටීමෙන් හෝ නොමුලාවෙන් හෝ යම්කිසි දෙයක් සිතෙන් කයින් වචනයෙන් හොඳ නරක චේතනාවට අනුව සිද්ධ කරා නම් යම්කිසි කෙනෙක් නරක චේතනාවෙන් කළා නම් ඒ තැනට ඒකේ විපාකය දුක පිණිස පවතිනවා කියලා උන්වහන්සේ දේශනා කළා. මනෝ කුම්බං ගමා ධම්මා මනෝ සිතා මනෝමයා මනසාචි පසුත්තේන භාසතිවා කරුතිවා තතුනං දුක්ඛමං වේති චක්ඛං වහතු පදන්ති චක්ඛං වහතු පදං. ඒකද යම් කෙනෙක් අරමුණ පිළිබඳව ඇලීමෙන් හෝ ගැටීමෙන් යමක් කරනවද සිතින් කයින් වචනෙන් ඒ සිතින් කයින් වචනෙන් ඒ දේ කරන්න පහළ වුණ චිත්ත පරම්පරාව නිසා යම් කෙනෙක් යමක් කරන්නේ චිත්ත පරම්පරාවක් පහළ වීම නිසා අපි ක්‍රියා කරන්නේ මේ ක්‍රියා කරන කෙනෙක් ඇතුලේ නෑ මම කියලා කෙනෙක් නෑ ඇතුලේ උන්වහන්සේ කියා දෙන ප්‍රධාන කාරණේ ඒකයි. සර්වඥන් වහන්සේ ලෝකයට පෙන්වා දෙන ප්‍රධාන කාරණය මොකද්ද? මම කියලා කෙනෙක් මේ ඇතුලේ නෑ. චිත්ත පරම්පරාවල් ඇති නෑ. ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ හෘදයේ චිත්ත පරම්පරාවල් පහළ වෙනවා. ඒ චිත්ත පරම්පරාවල් වල ඇති වෙන චෛතසික තමයි අරමුණුත් එක්ක ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ. ඒ ඇලීම ගැටීම නිසා තමයි කය නොඒක ආකාරයේ ක්‍රියාවන්ට යොමු වෙන්නේ. එහෙම වුණාම සත්වෝ පුද්ගලෝ මම කියලා ආත්ම දෘෂ්ටි එනවා. අනිත් කෙනා කියලා වෙන් කර ගන්නවා තමයි. මම වෙන් කර ගන්නවා අනිත් කෙනා. මේ මම අනිත් අය සත්වෝ කියලා ගන්නවා.
මේ අම්මා තාත්තා ස්වාමියා භාර්යාව කියලා ගන්නවා. තේරුණානේ? ඒ ගැනීම නිසා ඒ අයටත් ඇලෙනවා ගැටෙනවා. ඇයි ඇලෙන්නේ ගැටෙන්නේ? තමන් මම සුරක්ෂිත කරගන්න. හැම සත්‍යය තුළම තියෙනවා තමන් සුරක්ෂිත කරගැනීමේ චේතනාවනේ. තේරුණානේ? රක්ෂණය වෙන්නේ ඒ නිසානේ නේ. තමන් සුරක්ෂිත කරගන්නේ නේ. ඒ කියන්නේ ඇයි? හැම වෙලෙම සත්‍යයන්ට බය කියන එක තියෙනවා. සිතත් එක්ක එකට උපදින ධර්මතාවයක් තමයි භය කියන්නේ. ඇයි භය ඇති වෙන්නේ? ඇයි භය ඇති වෙන්නේ? සිතේ ධර්මතාවය තමයි ඇති වෙනකොටම නැති වෙනවා. සිත ඇති වෙනකොටම නැති වෙනවා. සිත ඇති වෙන්නේ වේදනාවක් එක්ක. සිත ඇති වෙන්නේ සංඥාවක් එක්ක. නේ? සිත හැම වෙලෙම වේදනාවේ සතුටු වෙනව නැත්තම් ගැටෙනවා. වේදනාවේ සතුටු වෙනකොටත් වේදනාවේ ගැටෙනකොටත් වේදනාවේ මුලා වෙනකොටත් චේතනාව ඇති වෙන්නේම නැවත නැවත සිත පවත්ත ගන්න. මම කියන චේතනාව ඇති වෙන්නේ ඒ සිත පවත්ත ගන්න ඇති වෙන චේතනාවත් එක්ක. මමත් පේනවා සංඥාවත් එක්ක. මේ දැකීම බැලීම ඇහිම මගේ කියලා ගන්නවා. නමුත් උන්වහන්සේ කියනවා එහෙම සත්‍ය පුද්ගලික ආත්මයක් නැහැ. චිත්ත පරම්පරාවක් පහළ වෙනවා. ඒ චිත්ත පරම්පරාවෙත් එක්ක ඇති වෙන සංඥාවක් තමයි මම කියන්නේ. සංඥාව ඇති වෙනකොට නැති වෙනවා. මම කියන සංඥාව පෙර සංඥා ඇති නැති වෙනවා. ඒතර හැම වෙලේම බය කියන එක උපදිනවා. බය කියන එක ස්වභාවයෙන්ම හිතේ උපදින ධර්මතාවයක්. තේරුණානේ? බය ඇති වෙන්නේ නැති වෙන ඕන ආගම දහම කෙරෙහි මනස දිව්‍යන් වහන්සේ පහළ කරගත්තු බය නිසා. සරණ යනවා කියන්නේ නේ. දිව්‍යන් වහන්සේගේ පීඨ හොයන දේවාල් වල කපු මහත්තුරු ළඟ ගුරුකම් කරන අය ගාව මේ සුදුහිල්ල බොහොම දන ගාගෙන වැඳීගෙන වැටිගෙන ඉන්නේ ඇයි? බය නිසා. මේ සත්‍ය අවබෝධය නැති නිසා. බය ඇති වෙන්නේ මේ නිසා කියලා දන්නේ නැහැ. බුදුවරුන්ට අරමුණු වුණු ගැඹුරු ධර්මතා අහලා නැහැ, වැටහිලා නැහැ. සත්තු ශාස්ත්‍රයක් ලැබිලා නැහැ. අසුතවත් පු탁ඥය කියන්නේ මේ කෙනා. මේ සිතත් එක්ක එකට පුදුන ධර්මතා පරම්පරාවක ඇති වෙන සංඥාවක් විතරයි මෙතන මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කර ගැනීම තරම් තවත් දැනසීමට කාරණයක්. එහෙමනම් අපි හැම කෙනාම ඇසේ, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ සැනසීම හොයාගෙන යන්නේ මේ සිතත් එක්ක එකට උපදින චෛතසිකක් ධර්මතා වශයෙන් අපි දන්නේ නැති නිසා. උනාස කියන මේවා සිටී ඇතින ධර්මතා නිසා මෙතන මම කියලා කෙනෙක් නේක බලන්න ඕන තමන්ම මේ. උනාස කිව්වට අපිට තේරෙන්නේ නැහැ ඒක. තමන් අන්න සතර සතිපට්ඨාන අනුව කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් බලන්න සිතට දැනෙනවා. ඇතුලේ ඉන්න මට දැනෙනව නෙවෙයි සිතට දැනෙන්නේ මේක. මොකද දැනෙන්නේ? කය කියන්නේ චේතනාවත් එක්ක ක්‍රියා කරන දෙයක් බව දැනෙනවා. තමන් සිහියෙන් යනකොට එනකොට අතපය දිගන්නකොට මේ චේතනාව පේනවා. මෙයා ඇඟිල්ලක්වත් හැයිපිල්ලක්වත් ගහන්න බෑ චේතනාවක් නැතුව. සිහියෙන් ක්‍රියා කරන කෙනාට වැටහෙනවා චේතනාව. චේතනාව වැටහෙනවා කියන්නේ මම කියන දෘෂ්ටියක් ඉන්නේ නෑ නේ. අන්න මම කියන දෘෂ්ටියෙන් මිදෙනවා චේතනාව වැටහෙන වෙලාව. පංචස්කන්ධය දකින්නේ. විදර්ශනා භාවනා කියන පංචස්කන්ධය බලන්න කියනවා. අන්න පංචස්කන්ධය දකින්න. පංචස්කන්ධය දකින්න මොකද? වේදනා ස්කන්ධය දකින්නවා. සැප වේදනාවක් වශයෙන් දකින්නවා. දුක් වේදනාව වශයෙන් දකින්නවා. Tamanට හැම ඉරියව්වෙම බලන්න පුළුවන්. ආහාර ගනිද්දී බලන්න පුළුවන් සැප වේදනාව. ආහාර හැපීමත් එක්කනේ ඒ වේදනාව දැනගෙන ඉන්නකොට සැප වේදනාව දැනගෙන ඉන්නවා. අන්න පංචස්කන්ධය දකින්න. සැප වේදනාව ආහාර දිවේ ස්පර්ශ වෙනකන් දැනෙනව නැති වෙනකොට දැනෙන්නේ නැහැ. අන්න ඒකත් සිතටම දැනෙනවා. එහෙමනම් මේ සැප වේදනාව නිකන් ඇති වෙන්නේ නැහැ. සැප වේදනාව ඇති වෙන්නේ හේතු නිසා. මොනවද හේතු? මේ ආහාර රසය හැම වෙලෙම දිවේ ගෑවුනොත් තමයි සැප වේදනාව දැනෙන්නේ. ආහාර රසය දිවේ ගෑවුනේ නැත්නම් සැප වේදනාවක් දැනෙන්නේ නැහැ. එහෙනම් සැප වේදනාව හේතුවක් නිසා ඇති වෙන්නේ. හේතුවක් නිසා ඇති වෙනවා නම් සැප වේදනාව මගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ දේශනා කරනවා. හේතුවක් නිසා සැප වේදනාව ඇති වෙන්නේ. සැප වේදනාව හේතුවක් නිසා ඇති වෙනවා. හේතුව නැති වෙනකොට සැප වේදනාව නැති වෙලනවා. සැප වේදනාවේ මම කියලා කෙනෙක් නැහැ. එහෙනම් සැප වේදනාව අපි හැම වෙලේම මම කියලා ගන්නවා. දුක් වේදනාව හැම වෙලේම මම කියලා ගන්නවා. මේ වගේ මහා මුලාවක් තමයි මේ සංසාරේ කියන්නේ. මේක තේරුම් ගන්න නම් හොඳට ප්‍රඥාව වැඩි කෙනෙක් වෙන්න ඕනේ. සත්‍ය ශාස්ත්‍රයේ සැලසුම කෙනෙක් වෙන්න ඕනේ. එහෙමනම් අද දවසේදී මේ ධර්ම සාකච්ඡාවේ මේ මනෝපුබ්බංගම ධම්මා කියන මේ ගාථාව අපි සජ්ජායනා කරලා ඉතින් ඒ ගැන කිසි කරුණු ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ කළා. ඉතින් අපි උත්සාහ කළා මේ කාරණේ පිළිතුරුලාට කොහොමද මේක පැහැදිලි කරලා දෙන්නේ?
පැහැදිලි කරලා දීලා කොහොමද මේ සංසාරය කියන එක අපි තේරුම් ගන්න. මේ සංසාරේ අපි අනන්ත කෙලවර නැතිව පෙළෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ ස්කන්ධය කොහොමද තේරුම් ගන්න අවබෝධ කරගන්නේ? මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදෙන්න කොහොමද? මෙන්න මේ කරුණු කාරණා ටික තමයි අපි අනාවරණය කරගන්න මේ උත්සාහයක යෙදුනේ. ඉතින් මම විශ්වාස කරනවා මේ පිළිතුරට යම් තරමකින් හෝ මේ මම කියාගෙන ආපු කාරණා තේරුණා නම් වැටුණා නම් අවබෝධ වුණා නම් ඒ ගැන හොඳ සංඥාවක් උපදුනා නම් ඒකම මේ ජීවිතේම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම ශාසනය අතුරුදහන් වෙන්නට පෙර මේ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමාමහ නිවනින් සැනසෙන්නට ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සැනසෙල්ලක් වේවා. දුර්ලභ කාරණා තේරුම් ගන්න අමාරු ගැඹුරු කාරණා අහගන්න අමාරු කාරණා කීපයක් අපි කොහොම ධර්ම ගෞරවය පෙරදරි කරගෙන සාකච්ඡා කළා ශ්‍රවණය කළා. මේ බුදුරා සම්මා සම්බුද්ධ ශාසනයකදීම කොහොමද මේ සත්‍ය ධර්මය අහන්නට ශ්‍රවණය කරන්න දැනගන්නට අවබෝධ කරගන්න ලැබෙන්නේ. ඉතින් ඒක දැන ගැනීමට හැකියාව ලැබුණ මේ පින්නතුල්ලාගේ ධර්ම ශ්‍රවණයට ඒ තරම්ම වාසනාවන්ත වීම නිසා බලවත් කුසල් නිසා කිසිම හේතුවක් නැහැ බලවත් කුසල්. ඒවා අති බලවත් කුසල්. ඉතින් මේ බලවත් කුසල් තමයි මේ සසර දුක කෙලවර කරගෙන නිවන් අවබෝධ කරගන්න උපනිශ්‍රේ සම්පත්තියක් වෙන්නේ. ඒ නිසා මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත් ධර්ම ශක්තිය කුසල ශක්තිය මේ පින්නතුල්ලාට තව තවත් සම්මා සම්බුද්ධ ශාසනයේ මේ ධර්මකාමී බව තව තවත් වර්ධනය කරගෙන ඒ ධර්මකාමී බව තුළම මේ ධර්මය අවබෝධ කරගෙන වහ සසරින් ඈතර වී නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් මේ අවස්ථාවේ සිහිපත් කළ අපි මෞදිමෝතුන් සිහිපත් කළා මෙතන තුල්ලාගේ මෞදිමෝතිය ගුරුවරයාදීන් සිහිපත් කළා අපේ ජීවිත මේ ආකාරයෙන් හැඩගස් ගන්නට අපිට යම් කෙනෙක් යම් තරමකින් උපකාරයක් වුණා නම් වචනකින් හෝ අපිට ශක්තියක් ධෛර්යයක් ලබා දුන්නා නම් මේ ධර්ම ශක්තිය බලයෙන් මේ හැමදිනාම සැනසෙල්ලටපත් වේවා සුවපත් වේවා සුවසේ පාරමී පුරාගෙන නිවනින් සැනසෙත්වා ප්‍රාර්ථනා කරමු. දිව්‍යයන්ට ඥාතින්ට ගාථා කියලා කියනවා. ඉත්තාවතාච අම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු ඉත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. නිවන් දකිනා ජාති දක්වාම පාපයට වර්ධයට දුගතියට යොමු කරන පාප මිත්‍රයන්ගෙන් දුරු වී අසත්පුරුෂයන් දුරු වී මේ වාගේ උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසේවා. කල්යාණ මිත්‍ර මෞදිමෝපියන් ලැබේවා. කල්යාණ මිත්‍ර සහෝදර සහෝදරියන් ලැබේවා. නිවන් දකිනා ජාති දක්වාම සත්පුරුෂයන් අසත්පුරුෂයන් දුර්ජනයන් මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ඇසුරක් නොම වේවා. අසන්නටවත් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. මා විසින් සිදු කළා වූ මේ උතුම් කුසල ධර්මයෝ මාගේ දෙමව්පියන්ටද මාගේ ගුරුවරුන්ටද මාගේ වැඩිහිටියන්ටද සියල්ලන්ටද සාදර ගෞරවයෙන්
අනුමෝදං කරමි අනුමෝදං විත්වා මමද ඒ සියල්ලන්ගේ සියලු කුසල ධර්මයෝ සාදර ගෞරවයෙන් අනුමෝදන් වෙමි මටද මේ සියලු කුසල් බලයෙන් ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ ශාන්ත වූ සුන්දර වූ සදාකාලික සැනසෙල්ල ඇත්තා වූ අග්‍ර අමා මහා නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ වේවා නිවන් දකින්වා සත්‍යත්‍රේ අසීමිත අනන්ත බලයෙන් මේ දිනාට මේ අපට සත්‍යපාදික වෙනසිල්ලක් වේවා විශේෂයෙන්ම මේ අවස්ථාවේ ප්‍රතිපත් කරගන්න ඕනේ පොල්ගස්සුවිට භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය නම කියන්නට අවසරයි ගෞරවනීය නීතලාවේ විනීත මහා ස්වාමීන් වහන්සේගේ කාරුණික භාවය නිසා තමයි අපිට මේ වගේ උතුම් ධර්ම වැඩසටහන් මේ ආකාරයෙන් සිද්ධ කරගන්නට අවස්ථාව සැලසෙන්නේ මේ පින්තුලා අපි මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම දේශනාවෙන් යම් තාක් කුසල බලයක් රැස් කරගත්තා. මේ කුසල බලයෙන් මේ පින්වන්ත ස්වාමීන් වහන්සේට නිදුක්ඛ නිරෝගීව ඔයත්තා වූ ශාරීරික කායික පීඩා දුරු වෙලා සුවපත් භාවය සැනසෙල්ල ඇති වෙලා ඒ ගන්නා බෙහෙත් ඖෂධ හොඳට ශරීරයට පත්‍යම් වෙලා දිව්‍ය ඖෂධ බවට පත් වෙලා නිරෝගී සුවය තවත් සැලසිලා තව බොහෝ කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය ගුණ පුරා ගන්නට දීර්ඝායු සම්පත් නිරෝගී සම්පත් සැලසේවා අමා මහ නිවනින් වහ සැනසෙල්ලටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අන්දිනාතම සැනසෙල්ලක් වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිද්ධතු